නමස්කාර වේවා පුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. අද අපි කරන්නේ ඊ타ත්ම විශේෂිත දේශනයක්. ඒ නිසා තමයි දෙවියන්ට ආරාධනා කරලා දේශනාව පටන් ගන්න කල්පනා කරේ. මම කලින් ඔබට කරා රතන සූත්‍ර දේශනේ. බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේගේ ජීවිතය තුළ දේශනා කරන දේශනා සමූහයට අදාළ විශේෂිතම දේශනා කීපයයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල, ඒ කියන්නේ චූලනිකාලෝක ධාතුව, ද්විසහස්‍රී ලෝක ධාතුව, ත්‍රිසහස්‍රී ලෝක ධාතුව කියන මේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට ආරාධනා කරලා ඒ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවමින් කරන දේශනා කීපයයි තියෙන්නේ. ඒකෙන් එකක් තමයි රතන සූත්‍රය. ඊළඟට ওই දජග්ග සූත්‍රය, ආටානාටි සූත්‍රය, බොජ්ජංග පිරිත, මේ වගේ දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනාවල බලය, ආඥාව කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේ පිහිටවලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ එවැනිම ආශ්චර්යවත් දේශනාවක්. මේ දේශනාව ඔබ හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙන, ඔබ අහලා පුරුදු නමෙන් අහලා තියෙන දේශනාව. ඒ තමයි ආටානාටි සූත්‍රය. යක්කු පන්නන්නේ ආටානාටි සූත්‍රය. ඉතින් අපි බලමු ආටානාටි කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් බලන්න, මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි මිනිස්සු උපදින්නේ. තිරිසන් ලෝකෙ උපදිනවා, නිරේ උපදිනවා, പ്രേත ලෝකවල උපදිනවා, දිව්‍ය ලෝකවල උපදිනවා, බ්‍රහ්ම ලෝකවල උපදිනවා, කර්මාන් රූපව, කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ උපත කරා යනවා. මේ අතරතුර අමනුෂ්‍ය ලෝකවල උපදින සත්‍යයන්ගෙන් මිනිස්සුන්ට හිංසා පීඩාවල් සිද්ධ වෙනවා. වර්තමානයේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා, අංගුත්තර නිකායේ තියෙන මහා සාල කියලා දේශනාවක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ අනාගතේ කියන්නේ දැන් මේ වෙනකොට මිනිස්යන් මරණයට පත් වෙන අයගෙන් වැඩිම පිරිසක් මරණයට පත් වෙනවා යුද්ධ නිසා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරා. ඊළඟට දෙවණියට වැඩිම පිරිසක් මරණයට පත් වෙනවා අනාගතේ ස්වාභාවික විපත් නිසා. ඒකත් දැන් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අනාගතයේ මිනිස්යන්ගේ මරණ වලින් තුන්වෙනියට බලපාන ප්‍රශ්නේ තමයි අමනුෂ්‍ය විපත්.
බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අනාගතේ මේ මිනිස්යන් අධර්ම රාගයෙන් යුක්ත වෙනකොට විෂම ලෝභයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනකොට සැඩ යක්ෂයන් භයානක අමනුෂ්‍ය වර්ග මිනිස්සු අතර අරක් ගන්නවා. මිනිසුන් දුස්සීල වෙනකොට අමනුෂ්‍ය මිනිස්සු අතරට එනවා. ගම්වල අරක් ගන්නවා. නගරවල නොඑක් තැන්වල අරක්ගෙන ඒ අමනුෂ්‍ය ග්‍රහණයට මිනිසුන් හසු වෙනවා. ඒ අමනුෂ්‍යයන්ගේ උවදුරු නිසා දහස් ගණන් මිනිස්සු මරණයටපත් වෙනවා. මේක බුද්ධ දේශනාවේ තියෙනවා. මේ විදිහට අමනුෂ්‍යයන්ගේ විපත් කරදර බාධා සිද්ධ වෙද්දී ආර්ය ශ්‍රාවකයන්ට මේ අමනුෂ්‍යයන්ගෙන් පිහිටක් රැකවරණයක් හදාගන්න හැටි සක්‍ර දෙවියන්ගේ ආඥාව පිට මේ ලෝකේ දිසා හතර පාලනය කරන දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට්‍ර කියන 4 වරම් දෙවි මහ රජවරු. ඒකෙදි වෛශ්‍රවණ කියන දෙවියන් තමයි යක්ෂයන්ට අධිපති හැටියට යක්ෂයන්ව පාලනය කරන්නේ වෛශ්‍රවණ දෙවියන්. විසමුනි දෙවියන් කියනවා. වෛශ්‍රවණ දෙවියන්ගේ අධිපති භාවයේ තියෙන උතුරු දිශාව තුළ. මේ ලෝකයේ උතුරු දිශාව තුළ සම්පූර්ණයෙන් පාලනය නතු කරගෙන ඒ දෙවියන්ගේ දේවානුභාවයෙන් පාලනය කරන්නේ වෛශ්‍රවණ දෙවියෝ. සියලුම යක්ෂයන් වෛශ්‍රවණ දෙවියන්ගේ පාලනයට යටත් වෙලා ඉන්නේ. ඊළඟට විරූපක්ක කියන දෙවියෝ නාගයන්ට අධිපති විදිහට බටහිර දිශාව පාලනය කරනවා. බටහිර දිශාවේ සම්පූර්ණයෙන්ම දේවානුභාවයේ විහිදුවාගෙන පාලනය නතු කරගෙන ඉන්නේ විරූපක්ක කියන 4 වරම් දෙවියන්ගෙන් ඒ දෙවි කෙනෙක්. එයා තමයි නාගයන්ව පාලනය කරන්නේ. නාග ලෝකේ නාගයන්ට මේ නාග කොටස් වලට අධිපති හැටියට පාලකයා. ඊළඟට දකුණු දිශාව පාලනය කරන්නේ විරූලහ කියන 4 වරම් දෙවියෝ. දකුණු දිශාවේ තමයි කුම්භාණ්ඩ කියන අමනුෂ්‍ය කොටස වාසය කරන්නේ. මේ දකුණු දිශාවේ ඉන්න කුම්භාණ්ඩයන්ට අධිපති කුම්භාණ්ඩයන්ව පාලනය කරන්නේ විරූලහ කියන 4 වරම් දෙවියෝ. ඊළඟට නැගෙනහිර දිශාවේ ඉන්නේ ගාන්ධර්ව කියන අමනුෂ්‍ය කොටස. ඒ අයව පාලනය කරන්නේ රුද්‍රාෂ්ට්‍ර කියන 4 වරම් දෙවියෝ. එතකොට විරූඩ, විරූපක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට්‍ර කියන මේ 4 වරම් දෙවිවරු උතුරු දිශාවත්, බටහිර දිශාව, දකුණ නැගෙනහිර කියන මේ සිව් මහ දිශාවන් වල තමන්ගේ බලය විහිදුවාගෙන මේ අමනුෂ්‍ය කොටස් පාලනය කරනවා. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ අපිට පුළුවන් ද අපිට ඕනෑ දේවල් කරන්න? අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ දැන් රටක නීති රීති සමූහයක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවලා යන්න බෑ. ඒ නීති වලින් යාව කොටු වෙනවා. Tamanට ඕන විදිහට ඉන්න බෑ. ගමක පාලකයෙක් ඉන්නවා. ඉස්කෝලේක පුළුවන් ද ඕන විදිහට දඟලන්න. බෑ. ඉස්කෝලේ නීති රීති තියෙනවා. විදුහල්පති කෙනෙක් ඉන්නවා. ගුරුවරු ඉන්නවා. ඒ ඉස්කෝලේකට අදාළ නීති රීති සමූහයක් තියෙනවා. ඒ වගේ තමයි රටකට නීති තියෙනවා. ප්‍රදේශයකට නීති තියෙනවා. පොලිසියක් ඉන්නවා. ඒ වගේ මේ මනුස්ස ලෝකෙත් තියෙනවා. දෙවියන් අතරත් තියෙනවා. දෙවියන් අතරත් ඒ දෙවිවරුන්ට අධිග්‍රහිත දේවතාවරු ඉන්නවා. දැන් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියෝ තමයි ඒවා පාලනය කරන්නේ. බ්‍රහ්ම ලෝක පාලනය කරන මහා බ්‍රහ්මයා. ඒවට අධිපති. ඊළඟට ඒ වගේ දැන් බලන්න අමනුෂ්‍යයන්ට උනත් යක්ෂයන්ට උනත් ඕන විදියට සෙල්ලම් දාගෙන ඉන්න බෑ. ඒ අය පාලනය කරන්න යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ කියන දෙවියෝ තමයි ඒ අයගේ පාලකයා. ඊළඟට නාගයන්ට නාග ලෝකේ ඒ නාග කියන්නේ දැන් අපි ගත්තොත් අමනුෂ්‍ය කොටසක්. දැන් බලන්න 4 අපාය ගැන කියද්දි නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපාය. අසුර කියන්නේ මේ මහා සාගරයේ ආශ්‍රය කරගෙන ඉන්න මේ දුක් සහිත සත්ව කොටසක්. දැන් බලන්න ඔබ අහලා ඇති පහාරාද සූත්‍රය. මේ පහාරාද සූත්‍රයේදී පහාරාද කියන දිව්‍ය ලෝකයේ ඉන්න අසුරේන්ද්‍රේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වදාළ මේ ඒ දිව්‍ය අසුරය මහා සාගරයට ආස කරනවා
සාගරයේ විශාල අద్భుත ශරීර තියෙන අමනුෂ්‍යයෝ ඉන්න නිසා. ඒ අමනුෂ්‍යයෝ තමයි මේ මහා සාගරයේ ඉන්නවා කියව තිමි, තිමංගල, තිමිපිඬර, නාග අන්න. නාග අසුර ගාන්ධර්ව කියලා යොදුන් 100, 200, 300, 400 විශාල ශරීර තියෙන අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා. එතකොට එවැනි භයානක විශාල ශරීර තියෙන අමනුෂ්‍ය කොටස් ඉන්නේ. එතකොට එවැනි ඒ නාග කියන කොටසට පාලනය කරන්නේ බටහිර දිශාවේ විරූපක්. කුම්භාණ්ඩයන්ව පාලනය කරන්නේ විරූල්හ, ගාන්ධර්ව කියන කොටස පාලනය කරන ත්‍රුදරාෂ්ට්‍ර. ඉතින් දවසක් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එදා උන්වහන්සේ වැඩ සිටි රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ. එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිද්දී රාත්‍රී පළවෙනි යාමේ මුළු මහත් ප්‍රදේශයේම ආලෝකමත් කරගෙන සතරවරම් දෙවිවරු පැමිණියා. ඒ දෙවිවරුන් එක්ක මේ කණ්ඩායමෙනුත් ආවා. වෛශ්‍රවණ දෙවියන් පිටිපස්සෙන් ආවා යක්ෂ සේනාව. ඒ වගේම විරූපක්ඛ දෙවියන් පිටිපස්සෙන් නාග සේනාව ආවා. විරූල්හ දෙවියන් පිටිපස්සෙන් කුම්භාණ්ඩ සේනාව ආවා. රුද්‍රාෂ්ට්‍ර දෙවියන් පිටිපස්සෙන් ගාන්ධර්ව කියන සේනාව ආවා. සතරවරම් දෙවිවරු ආවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රදේශවල තම තමන් පාලනය කරන සිව් දිසාවල් වල රැකවල් පිහිටවල ඒව ආරක්ෂා දාලා ඒව ආරක්ෂා කරලා තමයි කණ්ඩායමක් අරගෙන බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ආවේ. ඇවිදින් ඔන්න බලන්න ඒ අයගේ ස්වභාවය. සමහර යක්ෂයෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහෝම ගෞරව සත්කාරයෙන් වන්දනා කරලා පස්සෙන් පස්සට ගිහිල්ලා පැත්තකින් වාඩි වුණා. සමහර යක්කෝ හිටියා අමනුෂ්‍ය කොටස් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉතින් විස්තර ආගිය තොරතුරු කතා කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොමද ඉතින් සැපසනීප එහෙම මම මේ අසවලා රීමේ කියලා ආගිය තොරතුරු කතා කරලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. තවත් යක්කෝ හිටියා සමහරු ඇවිල්ලා තමන්ගේ විස්තර විතරක් කිව්ව වන්දනා කරේ නෑ. මම අසවලා කියලා නංගන් කියලා මම අසවලා කියලා තමන්ගේ නංගොත් කියලා පැත්තකින් වාඩි වුණා. තවත් යක්කු හිටියා කිසිම ගරු සරුවක් නැතුව හිමීන් ඇවිල්ලා පිටිපස්සෙන් වාඩි වුණා. දැන් මේ වගේ අය නැද්ද මනුස්ස ලෝකේ අපි අතර? ඉන්නවා. දැන් මේ වැඩසටහන් වල නැද්ද? ඉන්නවා වැඩසටහනක වුණත් දැන් ඔය අපි ආපුවම බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඇවිල්ලා කොහොමද ස්වාමීන් වහන්සේ කියලා විස්තර කතා කරලා බොහොම ගෞරවයෙන් ඇවිල්ලා වන්දනා කරලා වාඩි වෙන අය ඉන්නවා. ඒ වගේම තව සමහරව ඉන්නවා ඈතින් ඇවිල්ලා වන්දනා කරලා ඈත ඉඳන් හිමීම ඉඳගෙන වාඩි වෙන අයත් ඉන්නවා. තවත් අය ඉන්නවා හිමීම ඇවිල්ලා අයිනක ඉඳගෙන අහගෙන ඉඳලා යන අයත් ඉන්නවා. තවත් අය ඉන්නවා බැන බැන ඇවිල්ලා පැත්තක ඉඳගෙන අහලා ඔත්තු ගන්න එන අයත් ඉන්නවා. එතකොට මේ කොටස් ටික නැද්ද? ඒ කොටස් ඒ අතරත් ඉන්නවා. එතකොට දැන් මේ ආපු යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව කියන මේ පිරිස අතර හිටපු යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ කියන දෙවියෝ ඉදිරියට ආවා. ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මහා තේජස් ඇති යක්ෂයෝ ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහැදුණු බුදුරජාණන් වහන්සේට ද්වේෂ කරන මහා තේජස් ඇති යක්ෂයෝත් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මධ්‍යමානුභාව ඇති යක්ෂයෝත් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපහැදිච්ච මධ්‍යමානුභාව ඇති යක්ෂයෝත් ඉන්නවා.
ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිරී පැහැදිච්ච නීච යක්කුත් ඉන්නවා. අපැහැදිච්ච නීච යක්කුත් ඉන්නවා. එතකොට ආනුභාව, මධ්‍යමානුභාව, නීච කියන මේ යක්ෂ කොටස් තුනම ගත්තොත් ඒ යක්කු අතර පැහැදිච්ච අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කිරී අපැහැදිච්ච අයත් ඉන්නවා. ඉතින් ඒ අතර මේ දැන් කවුද මේ කියන්නේ? වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නවා වගේම තවත් බොහෝ යක්ෂ පිරිසක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපැහැදීමෙන් ඉන්නවා. මොකද්ද අපැහැදෙන්න හේතුව? මොකද්ද හේතුව? ඔන්න මේකේ විස්තර කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යක්ෂයෝ කියන්නේ ප්‍රාණඝාතයේ යෙදෙන අය. යක්ෂයෝ කියන්නේ හොරකම් කරන අය. යක්ෂයෝ කියන්නේ යක්කු අතර වැරදි කාම සේවනයේ යෙදෙන අය. තමයි මනුස්ස ලෝකෙත් ඒවා කරලා ඒ අතරට ගිය අය. එහෙත් ඒවම තමයි. යක්ෂයෝ කියන්නේ බොරු කියන අය. උන්න යක්කුන්ගෙන් වැඩ ගන්න ගියාම යක්කු කියන්නේ බොරු කියන අය. රවට්ටන බොරු කියනවා. යක්ෂයෝ කියන්නේ රහමෙර පානය කරන අය. පේන්නේ නැද්ද වැහුණාට පස්සේ දීපම් මට බොන්න කියනවා. අන්න බලන්න යක්කු කියන්නේ එතකොට රහමෙර පානය කරන අය. එවැනි දුස්සීල යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බඳිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා කියනකොට අර ප්‍රාණඝාතයේ යෙදෙන යක්කුන්ට ඩෝම් යනවා. අන්න තරහ යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොරකම් කරන්න එපා, සොරකමෙන් වළකින්න කියපම හොරකම් කරන යක්කුන්ට අන්න තරහ යනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වළකින්න කියලා දේශනා කරනකොට අන්න වැරදි කාම සේවනයේ දෙන්න යක්කුන්ට අන්න තරහ යනවා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කියන්න එපා, ඒකෙන් වළකින්න කියපුවාම බොරු කියන යක්කුන්ට තරහ යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වළකින්න කියලා. එතකොට ඒවැ යෙදෙන යක්කුන්ට තරහ යනවා. අන්න යක්කු වෛර බඳින්න හේතුව. බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින්න කියනවා. යක්කු දුස්සීලා යක්කුන්ට මේක ඇහෙනකොට තරහ යනවා. ඒ තරහ යාම නිසා මොකද කරන්නේ? වෛශ්‍රවණ කියන දෙවියන් විස්තර කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කෙරෙහිත් මේ ධර්මයේ කෙරෙහිත් වෛර බැඳගෙන ඉන්න මේ අමනුෂ්‍යයන් යක්ෂයන් සමහර වෙලාවට මේ ධර්මයේ හැසිරෙන සීලාදී ගුණ ධර්ම වඩන බණ භාවනා කරන ශ්‍රාවකයන්ට හිංසා කරන්න පෙළඹෙන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේක භික්ෂුන් වහන්සේලා ගැන විතරක් කියපු එකක් නෙවෙයි. මේකේ තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙවැනි දරුණු යක්ෂයෙක්ගෙන් හෝ මධ්‍යමානුභාව යක්ෂයෙක්ගෙන් හෝ නීච යක්ෂයෙක්ගෙන් හෝ යම් කිසි භික්ෂුවකට යම් කිසි භික්ෂුණියකට උපාසකයෙකුට උපාසිකාවට ඒතර ගිහි අයට නැද්ද? ගිහි අයටත් බලපානවා. එතකොට උපාසකයෙකුට උපාසිකාවකට මේ යක්ෂයෙක්ගෙන් යම් කරදරයක් තියෙනවා නම් මේ යක්ෂු හිංසා කරන්න පෙළඹෙනවා නම් ඒ අයගේ ආරක්ෂාව පිණිස මේ ආටානාටිය නම් වූ දේශනේ මම පවසනවා කියලා කියනවා. කවුද කියන්නේ මේ? වෛශ්‍රවණ කියන යක්ෂයන්ට අධිපති දෙවියෝ. බුදුරජාණන් වහන්සේ ඒක අහගෙන ඉඳලා ඉවසා වදාරා. උන්වහන්සේ ඉවසලා බොහොම ඉවසීමෙන් ඒ දේශනාව කරගෙන යන අවසර දුන්නා. එතකොට දැන් මේ දේශනාව මුලින්ම කරුවේ කවුද? වෛශ්‍රවණ දෙවියෝ. බුදුරජාණන් වහන්සේක අනුමත කරලා දෙවනි වතාවේ බුදුරජාණන් වහන්සේ දේශනාව භික්ෂුන් වහන්සේලාට වදාළා. වෛශ්‍රවණ දෙවියෝට අවසරය ලැබුණට පස්සේ වෛශ්‍රවණ දෙවියෝ ඉස්සරලාම කරේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන දොහොත් මුතුන් ඇඳලා වන්දනා කරගෙන කියන්න පටන් ගත්තා. අනිත් සියලුම සේනාවත් එක්ක
විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතු. දහම් ඇස් ඇති විපස්සි බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සිකිස්සපි නමත්තු සබ්බ භූතානුකම්පිනෝ. සියලුම සත්වයන් කෙරෙහි කරුණාව ඇති සිකී බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වෙස්සබුස්ස නමත්තු නහාතකස්ස තපස්සිනෝ. වීරිය ඇති වෙර වීරිය ඇති වෙස්සබූ බුදුරජාණන් වහන්සේ මාරසේනා බිඳලපු වෙර වීරිය ඇති වෙස්සබූ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමත්තු කකු සන්දස්ස මාරසේනා පමද්දිනෝ. දසමාරසේනා බිඳහල කකුසඳ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. කෝණාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස උසීමතෝ. මේ බඹසර නිම කර නිවන් මඟ සම්පූර්ණ කර කෝණාගමන බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. කස්සපස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බදී. සියලුම කෙලෙසුන්ගෙන් මිදී ගිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. අංගීරසස්ස නමත්තු සාක්‍ය පුත්තස්ස සිරීමතෝ. යෝයි මං ධම්ම මදේසේසී සබ්බ දුක්ඛා පනූදනං. අංගීරස වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ සියලුම දුකෙන් මේ ලෝක සත්‍යයන් වෙතර කරවනවා. යේචාපි නිබ්බුතාලෝකේ යථා භූතං විපස්සිසුන්. තේ ජනා අපිසුනා මහන්තා වීත සාරදා. මේ අවීත රාග වූ මේ නිවන් මඟ දේශනා කරන ගෞතම නම් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා සත්බුදුරජාණන් වහන්සේලාටම වන්දනා කරා. එතකොට විපස්සී සිකී වෙස්සබෝ කකුසත කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සත්බුදුරජාණන් වහන්සේලාටම වන්දනා කරා. කවුද මේ වන්දනාව කරේ? වෛශ්‍රවණ කියන දෙවි රාජු. වන්දනා කරලා ඊට පස්සේ ගාථා රැසකින් ඒ දෙවිවරුන්ගේ ආනුභාවය කියලා ඒ දෙවිවරුත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බව කියා හිටියා. මම මේ ගාථා රැතු ඔබට තේරුම කියන්නම්. ඉස්සරලාම කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නැගෙනහිර ප්‍රදේශයේ අධිපති භාවයේ දරන්නේ ගාන්ධර්වයන්ට අධිපති ත්‍රුදරාෂ්ට්‍ර කියන දෙවියන්. එතකොට මේ දෙවියෝ ඇවිල්ලා දින්නේ නැද්ද? එතකොට එතන ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නැගෙනහිර ප්‍රදේශයේ අධිපති භාවයේ දරන්නේ ත්‍රුදරාෂ්ට්‍ර කියන දෙවියන්. ඒ දෙවියන් ගාන්ධර්වයන්ට අධිපති හැටියට ගාන්ධර්ව කියන මේ අමනුෂ්‍ය කොටස පාලනය කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රුදරාෂ්ට්‍ර දෙවියන්ට එකම නම් ඇති මහා බල සම්පන්න පුතුන් 91ක් ඉන්නවා. ඒ සියලු දෙනාටම හඳුන්වන්නේ ඉන්ද්‍ර කියන නමෙන්. ඒ පුතුන් ඔක්කොටම කියන්නේ ඉන්ද්‍ර කියලා තමයි ඒ ඔක්කොම දිව්‍ය පුතු. ඒ 91 දෙනාමත් ඒ වගේම ත්‍රුදරාෂ්ට්‍ර කියන දෙවියොත් ඒ සියලු දෙනාම ගෞතම නම් වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා. ඒ සියලු දෙවිවරුත් ඒ ත්‍රුදරාෂ්ට්‍ර කියන දෙවියන්ගේ මහා බල සම්පන්න පුතුණුත් ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේව සරණ ගිය බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගරු සත්කාර කරන පිරිසක් කියලා ඔන්න එතකොට නැගෙනහිර දිශාව පාලනය කරන සියලු දෙනාම ඒ අමනුෂ්‍යයන්ට අධිපති භාවයේ දරණේ නායක කාරකාදීන් ඔක්කොම කාව සරණ ගිහිලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගෞරව සත්කාර කරන දිව්‍ය පිරිසක් ඉන්නේ. ඒ අයගේ පාලනයේ ඉන්න අර පහත් පෙළේ අය අමනුෂ්‍ය කොටස් වලින් නම් සමහරු පැහැදිලා සමහරු වෛර කරන අය ඉන්නේ. නමුත් දෙවිවරුයි ඒ දෙවිවරුන්ගේ පුතුයි ඔක්කොම තුනුරුවන්ට වන්දනා කරන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන පිරිසක්. ඊළඟ ගාථා ටිකෙන් කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකුණු දිශාව පාලනය කරන්නේ විරූල්හ කියන දෙවියන්.
දකුණු දිසාවේ තමයි කුම්භාණ්ඩ සේනාව වාසය කරන්නේ. කුම්භාණ්ඩ කියන්නේ අමනුෂ්‍ය කොටසක්. ඒ කුම්භාණ්ඩ සේනාව දකුණු දිසාවේ තමයි වාසය කරන්නේ. ඒ අයව පාලනය කරන්නේ විරුල්හ කියන දෙවියන්. ඒ විරුල්හ දෙවියන්ටත් මහා බල සම්පන්න එකම නම් ඇති පුතු 91 දෙනෙක් ඉන්නවා. දිව්‍ය පුතු 91ක් ඉන්නවා. ඒ අයට හඳුන්වන්නේ ඉන්ද්‍ර කියන නමෙන්මයි හඳුන්වන්නේ. එතකොට ඉන්ද්‍ර කියලා තමයි ඒ විරුල්හ රජතුමාගේ ඒ දිව්‍ය පුතුන්ට කියන්නේත් විරුල්හ කියලා. ඒ ඔක්කොම 91ක් ඉන්නවා. වෛශ්‍රවණ දෙවියෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකුණු දිසාවේ අධිපති භාවයේ දරන දකුණු දිසාවේ ඉන්න සියලුම කුම්භාණ්ඩ නැමැති අමනුෂ්‍ය සේනාව පාලනය කරන මේ විරුල්හ රජතුමාත් ඒ දෙවියන්ගේ පුතුත් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ සියලුම දෙවිවරුත් ඒ පුතුත් බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා කියලා කිව්වා. ඒ කියද්දී ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඒ වගේම කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බටහිර දිසාව පාලනය කරන්නේ නාගයන්ට අධිපති විරූපක්ක කියන දෙවියන්. ඒක බටහිර දිසාවේ තමයි නාග නැමැති අමනුෂ්‍ය කොටස වාසය කරන්නේ. ඒ බටහිර දිසාවේ යම්තාක් අමනුෂ්‍ය කොටස් වාසය කරනවා නම් ඒ අමනුෂ්‍යයන් සියලු දෙනාම කාගේ පාලනයටද නතු වෙන්නේ? විරූපක්ක කියන සතරවරම් දෙවියන්ගේ ඒ දෙවියන්ගේ පාලනයට නතු වෙලා ඉන්නේ. ඉතින් වෛශ්‍රවණ දෙවියෝ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විරූපක්ක කියන දෙවියොත් ඒ දෙවියන්ට ඉන්නවා කියනවා මේ අමනුෂ්‍යංව පාලනය කරන්න පුළුවන් මහා බල සම්පන්න දිව්‍ය පුතු 91ක් අර වගේම. ඒ අයටත් කියන්නේ ඉන්ද්‍ර කියලාමයි. එතකොට බටහිර දිසාව පාලනය කරන විරූපක්ක රජතුමාට ඉන්න මහා බල සම්පන්න පුතු 91 දෙනාත් කලින් දෙවිවරුන්ගේ වගේම ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර කරනවා කියලා. ඊළඟට කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උතුරු දිසාව පාලනය කරන්නේ මම. කවුද? වෛශ්‍රවණ දිව්‍ය රාජයා. උතුරු දිසාවේ තමයි කියව මහා බල සම්පන්න යක්ෂයොත් මධ්‍යමානුභාව සම්පන්න යක්ෂයොත් නීච යක්ෂයොත් කියන මේ යක්ෂ සේනාව ඔක්කොම වාසය කරන්නේ උතුරු දිසාවේ. ඒ උතුරු දිසාවේ ඉන්න සියලුම යක්ෂයන් වෛශ්‍රවණ කියන මගේ අනසකට යටත් වෙලා ඉන්නේ. ඒ වගේම ඒ වෛශ්‍රවණ දෙවියන්ට ඒ යක්ෂයන් පාලනය කරන්න පුළුවන් මහා ආනුභාව සම්පන්න මහා තේජස් තියෙන පුතු 91 දෙනෙක් ලැබිලා ඉන්නවා. ඒ අයත් මෙයාගේ ඒ නීති රීති වලට අනුව ඒ කියන විදිහට ඒ යක්ෂ සේනා පාලනය කරනවා. ඒ පුතුන් හඳුන්වන්නේ ඉන්ද්‍ර කියන නමෙන්මයි. කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් මගේ ඉන්ද්‍ර නම් වූ ඒ පුතු 91 දෙනා මේ උතුරු දිසාවේ වාසය කරන මේ සියලුම දෙවිවරුත් ඒ දිව්‍ය පුතුත් ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ නිරන්තරයෙන් සිහි කරමින් වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා වන්දනා කරා. එතකොට බලන්න දෙවිවරු අතර දැන් මේ යක්ෂයෝ කුම්භාණ්ඩයෝ නාගයෝ ඊළඟට එතන ඉන්න ගහන්ධර්වයෝ කියන මේ අමනුෂ්‍ය කොටස් ඔක්කොම පාලනය වෙන්නේ කවුරු යටතේද? එතකොට සතරවරම් දෙවි මහරජවරුන් යටතේ. එතකොට ඒ දෙවිවරු තමයි උතුරු දිසාව, නැගෙනහිර දිසාව, බටහිර දකුණ කියන මේ සිව් මහා දිසාවල් පාලනය කරන්නේ. එතකොට අර නීච යක්ෂ කොටස් බල සම්පන්න යක්කුයි මධ්‍යමානුභාව යක්කුයි බුදුරජාණන් වහන්සේ කිරී සමහරු පැහැදිලා ඉන්නවා, සමහරු අපැහැදිලා ඉන්නවා. ඇයි අපහදින්න හේතුව? බුදුරජාණන් වහන්සේ සීල් රකින්න කියන ඕ ප්‍රශ්නේ. වෙන එකක් නෙමෙයි, සීල් රකින්න කියනකොට තරහ යන. මේ මනුස්ස ලෝකෙත් නැද්ද එහෙම යක්කු? ඉන්නවා සීලය ගැන කියනකොට තරහ යන යක්කු ඉන්නවා. බණ භාවනා ගැන කියනකොට තරහ යන ඒ යක්කු වේගෙන යන අය ඉන්න, බාගෙට යක්කු වෙලා ඉන්නේ. එහෙමයි ඉන්නවා.
ආන් එහෙමයි. එතකොට ඒ වගේම තමයි එතනට ගියාට පස්සේ තව බලවත් ඊට පස්සේ. නමුත් ඒ යක්ෂ සේනාවල් එහෙම වුණාට ඒ යක්කුම පාලනය කරන දෙවිවරුත් ඒ අයගේ මහා බල සම්පන්න පුත්තුත් ඒ සිව් මහා දිසාවල් වලම ඉන්න සියලු දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා, බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. මේ විදිහට කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වදාළ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක තමයි කිව්වා ආටානාටිය නම් වූ දේශනේ. යම් කිසි භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකෙක්, උපාසිකාවක් මේක හොඳට මතක තියාගන්න ඕන කිව්වා. ධර්මයේ හැසිරෙන කෙනෙක් මේක මතක තියාගෙන අර්ථ වශයෙන් මතක තියාගෙන තමන්ට මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් බාධාවක් ආවහම මේක සිහි කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපි ගමු යම් කිසි බණ භාවනා කරන ධර්මයේ හැසිරෙන කෙනෙකුට යම් අමනුෂ්‍යෙක් කරදරයක් කරනවා නම්, හිරිහැරයක් කරනවා නම්, පීඩාවක් එනවා නම් මේ විදිහට සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා සිව්මහා මේ සතරවරම් දෙවිවරුන්ගේ මේ තියෙන තේජානුභාවයත් ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා සිහි කිරීම තුළ ඒ දෙවිවරු තමයි අර යක්කුන්ව පාලනය කරන්නේ. එතකොට මේ යක්කු බියට තැති ගැනීමටපත් වෙලා ඔන්න අර කරදර බාධා වලින් බොහෝ ප්‍රමාණයක් මග ඇරිලා යනවා. ඒ නිසා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවක ශ්‍රාවිකාව මේ ආටානාටි සූත්‍ර දේශනාව දරා ගනිත්වා කියලා දේශනා කරනවා. ඊළඟට කියනවා ඔන්න ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔන්න එක පාරකට බේරෙන ක්‍රමයක් කිව්වා. මේ විදිහට අපි ගැන හිතන්න කියලා. දැන් ඕන තැනක ඉන්නව නේද අර නහයට අහන්න නැති අය. ඉන්නවනේ දැන් ඉස්කෝලේක නැද්ද? ඉස්කෝලේ නීති රීති වලට විරුද්ධව වැඩ කරන අය නැද්ද? ඉන්නවා. ඉස්කෝලේ ඇතුළට කුඩු ගේන අය ඉන්නවා ඉස්කෝලේ යන. ඇතුළට මේ වැරදි වැඩ කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේ ඊළඟට නැද්ද ගමක නැද්ද ගමේ වැරදි වැඩ කරන අය ඉන්නවා. ඊට පස්සේ පොලිසියකටවත් පාලනය කරන්න බැරි දරුණු මිනිස්සු නැද්ද? ඉන්නවා. එතකොට රටේ නීති රීති වලටවත් පාලනය වෙන්නේ නැති මේ රටේ හමුදාවටවත් පොලිසියකටවත් මේ සිවිල් කිසිම නීතියකට පාලනය කරන්න බැරි නහයට අහන්න නැති එහෙම පිරිසක් මනුස්ස ලෝකෙත් ඉන්නවා. ඒ වගේම අමනුෂ්‍ය අතරත් ඉන්නවා කියනවා. සතරවරම් දෙවියන්ටවත් පාලනය කරන්න බැරි දෙවියෝ කියන දේවත් අහන්නේ නැති අය ඉන්නවා අමනුෂ්‍ය අතර. ඔන්න කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි ඉතින් දැන් මේ විදිහට මේ දේශනාව දරාගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවකට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙන් කාට හරි අමනුෂ්‍යෙක් කරදර කරනවා. මේ කියන මේ සේනා හතරෙන් යම් කිසි අමනුෂ්‍යෙක් කරදර කරනවා. ඒ කරදර කරනකොට මොකද්ද පළවෙනියට කරන්න කියන්නේ? සත්බුදුරජාණන් වහන්සේලාට මේ විදිහට දෙවිවරු වන්දනා කරනවා. ඊළඟට මේ දෙවිවරු මේ ආනුභාව තියෙන දෙවිවරු ඉන්නවා. ඒ සියලු දෙවිවරු බුදුරජාණන් වහන්සේට යටත් කියලා සතරවරම් දෙවිවරුන්ට කියන්න කියනවා. එතකොට මේ දෙවිවරු ඒ අයව මෙහෙවනවා. නමුත් දෙවියන් එහෙම කියලාවත් කන්ට්‍රෝල් නැති අය ඉන්නවා, පාලනය වෙන්නේ නැති. එවැනි අය යම් භික්ෂුවක් යම් ඒකේ තියෙන යම් යක්ෂණියක් හෝ යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂ පෝතකෙක් හෝ යක්ෂ පෝතිකාවක් හෝ යක්ෂ අමාත්‍යවරයෙක් හෝ ඊළඟට ගාහන්දරුවෙක් හෝ ගාහන්දරුවියක් හෝ ගාහන්දරුව පෝතකෙක් හෝ ගාහන්දරුව පෝතිකාවක් හෝ ගාහන්දරුව අමාත්‍යෙක් හෝ කුම්භාණ්ඩෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පෝතකෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ අමාත්‍යෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පෝතකෙක් හෝ නාග පෝතිකාවක් හෝ ඊළඟට නාග අමාත්‍යෙක් හෝ යම් කිසි කෙනෙක් දුෂ්ට සිතකින් ඒ කියන්නේ දරුණු හිතකින් භික්ෂුවකට කරදර කරනවා. මේ විදිහට තුනුරුවන් සිහි කරද්දී භික්ෂුවකට කරදර කරනවා.
භික්ෂුණියකට කරදර කරනවා, උපාසකයෙකුට උපාසිකාවකට කරදර කරොත් එහෙම දුෂ්ට සිතකින් සතරවරම් දෙවිවරුන් විසින් ඒ අයට මුලින්ම දඬුවම් පමුණවනවා. තියෙන ඒ අයගේ තියෙන අපි ගත්තොත් සැප පහසුකම් ලබන්න තියෙන ඒවා ඔක්කොම නැති කරලා දානවා. ඒකේ තියෙනවා මේ යක්ෂයන් අතර තියෙනවා යක්ෂයන්ගේ ඒ ප්‍රදේශය තුල යක්කු විනෝද වෙන ප්‍රදේශයක් තියෙනවා. ඒකට කියන්නේ ආලක මන්දා කියන රාජධානියක් තියෙනවා. ඒ යක්ෂයන්ගේ කොටසක්. ඒ ආලක මන්දා කියන රාජධානිය තුල තමයි යක්කු වාසය කරන්නේ. ඔය ඉන්න යක්ෂයෝ විනෝද වෙන්න යන්නේ රාජධානියට කියනවා. ඒ ආලක මන්දා කියන රාජධානිය තුල යක්කු විනෝද වෙනවා, ක්‍රීඩා කරනවා. ඊළඟට ඒව විවාහ කිවිස ගන්න. ඒ කියන්නේ යක්කු අතරේ විවාහ වෙන ඒවා ඔක්කොම මේ මනුස්ස ලෝකේ වගේම මේ රාජධානී යක්ෂයෝ අතර ඒවා සිද්ධ වෙනවා. වෛශ්‍රවණ දෙවියන් කියනවා මේ විදිහට දෙවියන්ගේ කීම අහන්නේ නැතුව යම්කිසි යක්ෂයෙක් හෝ ගහන්දරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ නාගයෙක් හෝ මේ අමනුෂ්‍යෙක් භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට කරදර කරොත් එහෙම මොකද්ද දන්නවද ලැබෙන දේවල්? මුලින්ම ඒ අයගේ වරප්‍රසාද කපලා දානවා. ඔන්න වරප්‍රසාද කපා හරින හැටි. ඒ යක්ෂයන්ට ආලක මන්දහ කියන රාජධානියට ඇතුළු වෙලා සතුටු වෙන්න තියෙන වරප්‍රසාද ටික කපනවා. ඊළඟට විවාහ කිවිස ගන්න තහනම් කරනවා. අන්න යක්කුන්ට විවාහ වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ කරදර කරන භික්ෂුන්ට හරි භික්ෂුණීන්ට හරි උපාසිකාන් කරදර කරන යක්කු අතර විවාහ කිවිස ගනිද්දි දෙවිවරු ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒ රාජධානිය ඒව තහනම් කරනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි අනිත් යක්කු ඒ යක්ෂයන්ට නිතර ආක්‍රෝෂ පරිභව කරනවා, බනිනවා කියනවා. දොස් කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා ආවහ විවාහ වලට ගන්නෙත් නැහැ, විනෝද වෙන්න දෙන්නෙත් නැහැ. ඒ ආලක මන්දහ කියන රාජධානියේ අනිත් අය වගේ ඒ පැම් පොකුණු වල ඒ නාන්න විනෝද වෙන්නේ ඒවට ඉඩ නැහැ. අන්න ඒ වගේ ඒ අයට දඬුවම් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කියනවා එවැනි යක්ෂයන්ට දඬුවම් හැටියට ලෝහ පාත්‍ර යටිගුරු කරලා ඔළුවේ නමනවා කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා එවැනි මේ සිව්වණක් පිරිසට හිංසා පීඩා කරන අමනුෂ්‍යයන්ගේ හිස හත් කඩකට පලනවා කියන අනිත් යක්කු. අන්න බලන්න මේ විදිහට තමයි කියන යක්කු අර තුනුරුවන් සරණ ගිය ධර්මී හැසිරෙන ශ්‍රාවකයන්ට හිංසා කරොත් එහෙම ඒ යක්කුන් ගෙනිහිල්ලා දඬුවම් කරන්නේ. ඊළඟට මේකෙදි වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නපුරු යක්ෂයෝ ඉන්නවා කියනවා, රෞද්‍ර වූ මහා දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා. ඒ අමනුෂ්‍යෝ සතරවරම් දෙවියන්ගේ කීම අහන්නේ නැහැ කියලා. එතකොට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ රුද්‍රාෂ්ට කියන මේ සිව් මහා දිසාවල් පාලනය කරන දෙවිවරුන්ගේ කීමටවත් යටත් වෙන්නේ නැහැ. ඒ වහන්නෙත් නෑ. දැන් කොච්චර නීතියක් කිව්වත් ඌවෙන් අපිට වැඩක් නෑ කියලා නීති කඩන අය ඉන්නේ. ආන් ඒ වගේ සතරවරම් දෙවියන් කියන දේ අහන්නෙත් නෑ. ඒ අයගේ දෙවියන්ගේ ඒ සේනාව අර මහා බල සම්පන්න ඒ පුත්‍ර සේනාවල් කියන ඒවා අහන්නෙත් නෑ. ඒ දෙවියන්ගේ අනිත් අමාත්‍ය සේනාවල් කියන දේ අහන්නෙත් නෑ. ස්වාමීනි මෙවැනි මහා දරුණු මේ හිතුවක්කාර නහයට අහන්නේ නැති අමනුෂ්‍යයොත් ඉන්නවා කියලා. ඒක හරියට මේ වගේ කියන. ඔන්න බලන්න උපමා වලින් පවා විස්තර කරලා දෙනවා වෛශ්‍රවණ දෙවියන්. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගධ රාජ්‍යය කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ මේ දේශනාව කරද්දී හිටියේ මගධේ රජගහනුවර ගිජ්ජකූට පාර්වතී. උපමාවකට අරන් මේ දෙවියෝ කියනවා ස්වාමීනි මේ මගධ රාජ්‍යයේ මේ රජතුමාට ඒ වෙනකොට හිටියේ බිම්බිසාර රජතුමා. මේ මගධ රාජ්‍යයේ මේ රජතුමාටවත් අවනත නැති දරුණු මිනිස්සු මේ නගරේ ඉන්නවා. රජතුමා හොරකම් කරන්න එපා, හොරකම් කරොත් දඬුවම් පමුණවනවා කියලා කොච්චර කිව්වත් හොරකම් කරන හොරු ඉන්නවා මේ මගධ රාජ්‍යයේ. මිනි මරන්න එපා කීවට ඒ මිනි මරණ අය ඉන්නවා මේ මගධ රාජ්‍යයේ. වැරදි කාම සේවනයේ දෙන්න එපා, මේවට දඬුවම් කරනවා කීවට ඒව කරන අය ඉන්නවා මගධ රාජ්‍යයේ. අන්න ඒ වගේ තමයි කියන රජතුමාගේ වචනේටවත් කීකරු නැති
මිනිස්සු මේ මගධ රාජ්‍යයේ ඉන්නවා වගේම තමයි කියන මේ අමනුෂ්‍යයන් අතරත් සතරවරම් දෙවියන් වන අපි කියන දේවල් අහන්නේ නැති අමනුෂ්‍යොත් ඉන්නවා කියනවා. එවැනි අමනුෂ්‍යෝ මොකද කරන්නේ? ඒක කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට සතරවරම් දෙවියන් කියන දේ අහන්නේ නැති හිතුවක්කාර අමනුෂ්‍යෝ බැරි වෙලාවත් යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් අනුව ඒකෙ දෙතන කියනවා යම් කිසි යකෙක් අර වගේ යක්ෂණියක් කුම්භාණියක් මේ විදිහට ඒ පිරිස ගැන කොහොම ගැන කියලා කියන මේ අමනුෂ්‍ය කොටස් වලින් කවරෙක් හරි ඔන්න බලන්න කියනවා ඒ අක්සු මොකද කරන්නේ? පදුට්ඨ චිත්තෝ බික්ඛුන් වා බික්ඛුණින් වා උපාසකං වා උපාසිකං වා දුෂ්ට වූ සිතින් යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් හෝ ගච්ඡත්තං වා අනුගච්ඡේය. ඒ අය යනකොට අමනුෂ්‍යයත් ඒ අයත් එක්කම එනවලු. තිතං වා උපටිච්ඡේය. ඒ අය නතර වෙනකොට අමනුෂ්‍යයත් ඒ අය එක්ක නතර වෙලා ඉන්නවලු. අර දරුණු යක්කෝ අර ශ්‍රාවකියෝ යනකොට ඒ අයත් එක්කම යනවා. නතර වෙනකොට ඒ අයත් එක්කම නතර වෙනවා. නිසින්නම් වා නිසීදෙය. ඒ අය ඉඳ ගන්නකොට යක්ෂයාත් ඉඳ ගන්නවා. නිපන්නම් වා උපනිපච්චේය. ඒ අය නිදාගෙන ඉන්නකොට අමනුෂ්‍යයත් එයා ළඟම නිදාගෙන ඉන්නවා. දැන් බලන්න ඕන. දැන් බලන්න එතකොට අමනුෂ්‍යයන්ගේ කරදරය එතකොට නැද්ද? තියෙනවා බොහෝ පිරිසකට මේ අමනුෂ්‍ය බලපෑම් තියෙන. සමහර විට අමනුෂ්‍යෝ සමහර කර්මානුරූපව අමනුෂ්‍යයන්ට පුළුවන් මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට රිංගන්න. දැන් අපේ කයවල් තුනක් තියෙනවා. එකක් තමයි ඕලාරික ශරීරය. මේක තමයි කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන මේ කයක් තියෙනවා. ඊළඟට මනෝමය කයක් තියෙනවා, සංඥාමය කයක් තියෙනවා. මේ මනෝමය කය ආක්‍රමණය කරන අමනුෂ්‍යෝ ඒක ඇතුළට රිංගලා කර්මානුරූපව මනෝමය කය ඇතුළට රිංගනවා. රිංගලා මනෝමය කය ආක්‍රමණය කරනවා. ආක්‍රමණය වුණාට පස්සේ අර මිනිස්සයා ස්වරූපයෙන් පේන්නේ හිටියට එයා ඇතුලේ වැඩ කරන්නේ මිනිස්සයා නෙමෙයි. අමනුෂ්‍යයා. සමහර අමනුෂ්‍යය ආක්‍රමණය කරලා අමනුෂ්‍යයන්ගේ ස්වරූපයෙන්ම වැඩ කරනවා. දැන් ඔය ආවේශ වෙනකොට මතකයක් තියනවද ඒ අයට? නෑ. එතකොට අමනුෂ්‍ය සම්පූර්ණයෙන්ම මතුවලා ඉන්නේ. සමහර වෙලාවට ඇඟ ඇතුළට වෙලා අමනුෂ්‍ය සද්ද නැතුව ඇතුළේ ඉඳන් ලේ ටික බොනවා. එක්ක අර ගලන හොටු ටික ලේව කනවා. කෙල ටිකකින් ලේව කනවා. මල මුත්‍ර ටික ලේව කනවා. අමනුෂ්‍ය ජීවත් වෙන්නේ ඔහොම මිනිස්සු ඇසුරු කරගෙන මිනිස්සුන්ගේ ශරීරයෙන් ගලනේ අසුචි වර්ග කමින් බොමින් ජීවත් වෙනවා. දැන් බලන්න අර සාරිපුත්ත මාදා පේතවත්තු සාරිපුත්ත හාමුදුරුවන්ගේ ආත්ම භාව 5කට කලින් අම්මා වෙච්ච මල පෙරේතියක් පෙනී ඉඳලා පින් ඉල්ල ඔබ අහලා ඇති මේක. සාරිපුත්ත හාමුදුරුව අහනවා ප්‍රේතිය මොනවද ඇහුව ඔය අමනුෂ්‍ය ලෝකෙ මෙච්චර කාලයක් කෑවේ බීවේ. අනේ ස්වාමීනි අපේ ආහාර තමයි කිව්වා ඔන්න දිග මේ සීට්ටුවක් වගේ එකක් කියාගෙන අපේ ආහාර තමයි කිව්වා කෙල සොටු ඊළඟට පිරිමින්ගේ මේ කාන්තාවන්ගේ ශරීර වලින් ගලන ওই අසූචි වර්ග මල මුත්‍ර ඊළඟට කියනවා ගැප් මල දරුවා හම්බෙනකොට ගලන ගැප් මල ඒව තමයි කියන අපේ ආහාර. ඊළඟට මිනි පිච්චෙද්දි උතුරලා යන උරුණු තෙල් තියෙනවා. මිනි පුච්චනකොට අර පෙන දදා උරුණු තෙල් උණු වෙලා යනවා. අන්න ඒව තමයි කියන අපේ ආහාර. කුණු වෙන මිනි වල ගලන ඕජස් ඒව තමයි ඔය අමනුෂ්‍ය ලේව කකා ඇසුරු කරගෙන කාගෙන බීගෙන ඉන්නේ. ඉතින් මේ අමනුෂ්‍යය මොකද කරන්නේ? බොහෝ අය සමහරු මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා. සමහරු ඇඟට ඇතුල් වෙන්න බැරි අය ඒ ඈත් එක්ක පිටින්ම යනවා. ඒ අය ඉඳ ගන්නකොට ඒ ඈත් එක්කම ඉඳ ගන්නවා. ඒ අය හිට ගන්නකොට ඒ ඈත් එක්කම හිට ගන්නවා. ඒ අය ගිහින් නිදාගෙන ඉන්නකොට එහා පැත්තෙන් ඇඳේ එහා පැත්තෙන් නිදාගෙන ඉන්නවා. තනියක් නෑ. ඉතින් කවුරු හරි ආරක්ෂකෙක් ඉන්නවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වෛශ්‍රවණ දෙවියන් කියනවා. ඉතින් මේ විදිහට මේ අමනුෂ්‍යෝ සතරවරම් දෙවියන්ගේ කීම අහන්නේ නැතුව සතරවරම් දෙවියන්ගේ බලයට ඒ අනසකට නතු වෙන්නේ නැතුව හිතුවක්කාර විදිහට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට කරදර කරනවා නම්
වික්ෂුණීන් වහන්සේලාට කරදර කරනවා නම්, උපාසකයෙකුට කරදර කරනවා නම්, උපාසිකාවකට කරදර කරනවා නම් මෙන්න මේ අයට මේ විදිහට අඬ ගහලා කියන්න කියනවා. දැන් අපි ගත්තොත් දැන් manuss ලෝකේ නැද්ද සාමාන්‍යයෙන් නීතියට අවනත නැති වුණාට ඊට වඩා දරුණු දෙයකට යටත් වෙන අය. දැන් සාමාන්‍යයෙන් අපි ගමු සාමාන්‍යයෙන් ඉන්න ඕන පොලිසියෙන් දැන් රටේ නීති දාලා තියෙනවා පොලිසියේ ඉන්නවා අර මෙහෙ ඉන්නවා. දැන් ඔන්න කසීපු පෙරන්න එපා කියනවා. ඒත් හැංගිලා පෙරන්නේ නැද්ද? ඒක කරනවා. කරන කෙනා ඕක හොරෙන් කරනවා. ඊට පස්සේ දැන් මේක නවත්තන්න දැන් රටේ නීතියට බැරි වුණාට පස්සේ කවුරු හරි මේ පැත්තේ කවුරු හරි ලොකු හයියක් තියෙන කවුරු හරි අපි ගමු පාතාලයට සම්බන්ධ කණ්ඩායමක් හිටියා කියලා උමුන් ගිහින් කියනවා උඹලා පෙරලා එහෙම අහුනොත් මරනවා උඹලා ඔක්කොම. දැන් නවත්තන්නේ නැද්ද? ආන් ඒ වගේ දැන් සතරවරම් දෙවියන් කියන දේ අහන්න නැත්නම් යක්ෂයෝ අතර ඉන්නවා මහා බල සම්පන්න යක්කු. ඒ යක්කුන්ට බාර දෙනවා ඊට පස්සේ. ඒ යක්ෂයෝ හැබැයි තුනුරුවන් සරණ ගිය යක්කු. දැන් මේකේ තියෙනවනේ බුදුරජාණන් වහන්සේට ගරු කරන බල සම්පන්න යක්කුත් ඉන්නවා. මධ්‍යමානුභාවයක්කුත් ඉන්නවා, නීචයක්කුත් ඉන්නවා. ඒ බල සම්පන්න යක්කුන්ට අඬ ගහලා කියනවා අයං යක්ඛෝ ගන්හාති. මේ යක්ඛා මාව අල්ල ගන්නවා. අන්න කෑ ගහලා කියනවා මේ විදියට යමනුස්සේ කරදර කරනවා නම් ආටානාටි තින මේ විදියට කියනවා අයං යක්ඛෝ ගන්හාති. මේ යකා මාව අල්ල ගන්නවා. අයං යක්ඛෝ ආවිසති. මේ යකා මට ආවේශ වෙනවා මගේ ඇඟ ඇතුළට රිංගනවා මට කරදර කරනවා. අයං යක්ඛෝ හේඨේති. මේ යකා මට හිංසා පීඩා කරනවා. අයං යක්ඛෝ විහෙතේති. මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්ඛෝ හිංසති. මේ යකා මට හිංසා කරනවා. අයං යක්ඛෝ විහිංසති. මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්ඛෝ නමුංචති. මේ යක්ෂයා මාව අතහැරලා යන්නේ නැහැ. තවදුරට මාව අල්ලගෙන මගේ පස්සෙන් මට හිංසා කර ඉන්නවා කියලා කියන. ඔන්න දැන් මතකද කොහොමද යකෙක් තමන් එක්ක යනවනම් තමන් එක්ක ඉඳගෙන ඉන්නවනම් තමන් එක්ක නිදාගෙන ඉන්නවනම් කොහොමද කියන්නේ? ඉස්සරලා මුලින්ම කරන්න තියෙන අර සත්බුදුවරුන්ට වන්දනා කළා සතරවරන් දෙවිවරුන්ට කියනවා. ඒත් හරියන්නේ නැත්නම් දෙවිවරුන් කියන එකවත් අහන්නේ නැති යකෙක් නම් තවදුරටත් Tamanට හිංසා පීඩා කරනවා නම් මේ විදියට කියනවා අයං යක්ඛෝ ගන්හාති. මේ යකා මාව අල්ලගෙන ඉන්නවා. අයං යක්ඛෝ ආවිසති. මේ යකා මට ආවේශ වෙනවා මගේ ඇඟ ඇතුළට රිංගනවා මට කරදර කරනවා. අයං යක්ඛෝ හේඨේති. මේ යකා මට හිංසා පීඩා කරනවා. අයං යක්ඛෝ විහෙතේති. මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්ඛෝ හිංසති. මේ යකා මට හිංසා කරනවා. අයං යක්ඛෝ විහිංසති. මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්ඛෝ නමුංචති. මේ යක්ෂයා මාව අතහැරලා යන්නේ නැහැ. තවදුරට මාව අල්ලගෙන මගේ පස්සෙන් මට හිංසා කර ඉන්නවා කියලා කියන. ඔන්න කියන්නේ කාටද? ආටානාටි සූත්‍රයේ තියෙනවා ඒ කියන්න ඕනේ අයගේ නන් ටික ඔක්කොම තියෙනවා. අන්තිමට අර බල සම්පන්න තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච මහා බල සම්පන්න යක්කුන්ට අඬ ගහලා කියනවා මෙන්න මේ යකා මට ඉන්න දෙන්නේ නැහැ මේක මට කරදර කරනවා මෙහෙමයි කියලා නඩුව බාර දෙන්න කියනවා කාටද? බල සම්පන්න යක්කුන්ට. ඒ අයගේ නම් කියනවා ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ කියලා කියාගෙන යන්නේ. ඉන්ද්‍ර සෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති චන්දනෝ කාමසෙට්ට නිගණ්ඩු පනාද ඕපමඤ්ඤ දේව සුත්ත මාතලී කියන මාතලී දිව්‍ය පුත්‍ර කාගේ කවුද? සක්‍ර දෙවියන්ගේ රියදුරා. එයාටත් කියන්න කියන කතා කරලා. ඊළඟට චිත්තසේන ගන්ධබ්බ නලෝ රාජා ජනසෝභ සාතාගිරි හේමවත අහලා තියෙනනේ දේ අයන. සාතාගිරි හේමවත කියන යක්ෂයන්ටත් කියන්න කියනවා. පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝ වෙස්සමිත්තෝ යුගනන්දෝ කියන මේ යක්ෂයන්ට මේ නන් ටික කියන්න කියනවා කතා කරලා.
මේ ගාථා කීපයකින් හරි ලස්සන තියෙන අන් ටික තියෙනවා. ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ ප්‍රජාපති මේ විදිහට මේ නන් ටික කියන්න කියනවා. මේ යකා මට කරදර කරනවා, මේ යකා මට හිංසා කරනවා, මේ යකෙක් මට ඉන්න දෙන්නේ නැහැ, මේ යකෙක් මට ආවේශ වෙනවා කියලා කියන්න. මේ නන් ටික කියලා කියපුවාම මේ බල සම්පන්න යක්කු වෙනවා. ඒ ඉන්නේ මොකද? Tamanට කරදර කරන්නද? නෑ. අර Tamanට කරදර කරන යකාව ඇදගෙන යන්නේ. අන්න ඒ නන් ටික කිව්වට පස්සේ මේ යක්කු ටික ඇවිල්ලා අර Tamanට කරදර කරන, Tamanට හිංසා කරන, Tamanගේ ඇඟ ඇතුළට සමහර විට රිංගන අර අමනුෂ්‍යව අල්ල ගන්නවා. අල්ලගෙන මෙහි වරෙන් යන්න කියලා ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා ඔන්න දඬුවම් දෙනවා. ඊට පස්සේ ගහලා අර භයානක යක්කු මුට දඬුවම් දෙනවා. ගහලා තලනවා, පෙළනවා, ඊළඟට හිංසා කරනවා, රත් වෙච්ච යකඩ වලින් අනිනවා, ඔළුවේ පාත් අර රත් වෙච්ච භාජන නමනවා. මේ විදිහට යක්කු අතර තියෙන දඬුවම් දීලා අර යකාව හොද්දට මට්ටු කරලා තියෙනවා. අන්න දඬුවම් ටික දෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුර ධර්මයේ හැසිරෙන, ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න මේ භික්ෂූන් වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් ගිහි ජීවිතේ ගත කරන උපාසකයන්ටත් උපාසිකාවන්ටත් මේ අමනුෂ්‍යයන්ගෙන් යම් හිංසාවක් පීඩාවක් වුණොත් මෙන්න මේක තමයි කියන ක්‍රමය කියලා ඔන්න ක්‍රමේ කියලා දුන්නා. වෛශ්‍රවණ කියන දිව්‍ය රාජ්‍ය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ක්‍රමේ කිව්වා. මේ විදිහට කියලා ඉවර වෙලා ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ආවේ සතර දිසාවේ රැකවල් දාලා කියනවා ආවේ. මොකද දැන් මේ දිසා හතර පාලනය කරන නායකයෝ හතර දෙනා තමයි කණ්ඩායමත් එක්ක මේ ආවේ. නායකයෝ නැති වුණාට පස්සේ මේ දිසාවල් වලට වග කියන්න ඕනේ. කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපි ඉක්මනට යන්න ඕනේ. අපි මේ දිසාවල් වල රැකවල් දාලා ආවේ. අපිට වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස මේ ටික කියලා යන්නමයි කියනවා ආවේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට දැන් යන්න අවසර කියනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වෛශ්‍රවණ දෙවියන්ට අවසර දෙනවා. අවසර දුන්නට පස්සේ යන්නේත් ඒ විදිහටම තමයි. සමහර යක්කු ඇවිල්ලා ඒ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහෝම සද්ධාවෙන් පස්සෙන් පස්සට ගිහිල්ලා යනවා. නොපෙනී යනවා. සමහර යක්කු ඇවිල්ලා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ එහෙනම් ඉතින් අපි යන්නම් ආයි කොයිදී හරි හම්බෙන්නේ නැතයි කියලා ඉතින් විස්තරයක් කතා කරලා මොනවා හරි කියලා ආගිය තොරතුරු කියලා වන්දනා කරලා අතුරුදහන් වෙලා යනවා. සමහර යක්කු ආගිය තොරතුරු විතරක් කියලා වන්දනා කරන්නේ නැතුව එහෙම යනවා. සමහරු රවාගෙන යනවා. සමහරු කතාබස් නොකර එහෙම යනවා. මේ වැඩසටහන් වල වගේමයි. බලන්න එතකොට වෙනසක් නැහැ. ඉතින් ඒ විදිහට යනවා. ඕක තමයි දේශනාව. ඉතින් එදා රාත්‍රී මේ විදිහට මේ අමනුෂ්‍ය කොටස් ටික ගියාට පස්සේ පසුවදා උදෑසනම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදා ගිජ්ජකූට පර්වතයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩ හිටියා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා එකතු කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියා හිටියා පින්වත් මහණෙනි ඊයේ රාත්‍රී සතරවරම් දෙවිවරු මහත් වූ යක්ෂ සේනාවක්ද ගහාන්දරු සේනාවක්ද කුම්භාණ්ඩ සේනාවක්ද නාග සේනාවක්ද එක්ක ගිජ්ජකූට පර්වතයේම ආලෝකමත් කරගෙන පැමිණුණා. පැමිණිලා මේ විදියට කිව්වා. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අයට මේ ශ්‍රාවකයන්ගෙන් හිංසා වෙන්න පුළුවන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිරී පැහැදිච්ච බල සම්පන්නයක්කුත් ඉන්නවා. අපැහැදිච්ච බල සම්පන්නයක්කුත් ඉන්නවා. පැහැදිච්ච මධ්‍යමානුභාව ඇති යක්කුත් ඉන්නවා. අපැහැදිච්ච මධ්‍යමානුභාව ඇති යක්කුත් ඉන්නවා. පැහැදිච්ච නීචයක්කුත් ඉන්නවා. අපැහැදිච්ච නීචයක්කුත් ඉන්නවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිරී අපැහැදෙන්න හේතුව තමයි කියලා දෙවියෝ කිව්වා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංචශීල රකින්න කියනවා. නමුත් යක්කු දුස්සීලයි. ඒ නිසා මේ යක්කු බුදුරජාණන් වහන්සේට වෛර කරනවා. දැන් කාටද මේ කියලා දෙන්නේ? භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පහවදා කට්ටිය එකතු කරලා කියනවා ඊ රාත්‍රී වෙච්ච දේ. ඒ නිසා එවැනි අපහැදිච්ච බල සම්පන්න හෝ මධ්‍යමානුභාව හෝ නීච හෝ යක්ෂයෙක්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට යම් කාර්යදරයක් පීඩාවක් හිංසාවක් වෙනවා නම් මුලින්ම සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන්න සතරවරම් දෙවිවරු සත්බුදුරුන්ට වන්දනා කරනවා නිරන්තරයෙන් වන්දනා කරලා ඒ සතරවරම් දෙවිවරු තමයි උතුරු දිශාව නැගෙනහිර දිශාව බටහිර දකුණ කියන මේ සිව් දිශාවල් වලට අධිපති භාවයේ දරාගෙන යක්ෂ නාග කුම්බණ්ඩ ගහාන්දර්ව කියන මේ සේනා පාලනය කරන්න. ඒ අයට කතා කරලා කියන්න කියනවා මේ විදිහට මේ යකෙක් මට හිංසා කරනවා කියලා. ඒ වගේ කිව්වට පස්සේ සමහර විට ඒ දෙවියන්ගේ කීමහන යකෙක් නම් අයින් වෙලා යන්න පුළුවන්. නමුත් සතරවරම් දෙවියන් කියන දේවත් අහන්නේ නැති නහයට අහන්නේ නැති යකෙක් නම් ඒත් කරදර කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කියන්න කියනවා කතා කරලා මේ යකා මට කරදර කරනවා මේ යකා මට හිංසා කරනවා මේ යකා මට ඉන්න දෙන්නේ නැහැ මේ විදිහට අයන් යක්කෝ ගන්හාති අයන් යක්කෝ හිංසති අයන් යක්කෝ විහිංසති මේ විදිහට කතා කර කියන්න කියනවා මහා බල සම්පන්න බුදුරජාණන් වහන්සේ කිරි පැහැදිච්ච යක්ෂයන්ට. ඒ අය තමයි ඔය ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ කියලා නම් ගොඩාක් කියනවා. ඒ යක්ෂවුන්ට කියන්න කියලා මේ විදිහට අර කලින් රාත්‍රී වෛශ්‍රවණ දෙවියන් කියපු කතාව බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම පසුවදා භික්ෂූන් වහන්සේලාට සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දේශනාව මේ විදිහටම දරා ගන්න කියලා. අනාගතේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට මේ අමනුෂ්‍යයන්ගේ යම් කිසි හානියක් පීඩාවක් තියෙනවා නම් මේ දේශනාවේ විදිහට ඒ දෙවිවරු සිහි කරලා මේ විදිහට කරන්න කියලා. එතකොට ඒව මග ඇරිලා ආරක්ෂාව සැලසෙයි කියලා කියා හිටියා. දැන් බලන්න එතකොට අපට වැදගත්ද නැද්ද? වැදගත්. හරියට තියෙනවා මේ අමනුෂ්‍ය ප්‍රශ්න. හරියට තියෙනවා. හරියට දැන් අපි ගත්තොත් ඔය ගොඩක් සාමාන්‍ය ඔය අමනුෂ්‍ය ගැන කතා කරද්දී එහෙම ප්‍රශ්න එවන්න කිව්වොත් එහෙම 100ක් ආවොත් 90ක් තියෙන අමනුෂ්‍යයින් කියනවා. ඇයි? ඒවා හරියට තියෙනවා. ඉතින් මේකට විසඳුම මොකද්ද කියලා දන්නේ නැහැ. බලන්න දැන් රතන සූත්‍රය දේශනා කරේයි. විශාලා මහනුවර ඇති වෙච්ච රෝග බිය දුර්භික්ෂ අමනුෂ්‍ය අන්න එතනට රිංගලා අමනුෂ්‍ය විශාලා මහනුවරටත් ඇතුල් වෙලා විශාල ව්‍යසනයක් කරන්න පටන් ගත්ත අමනුෂ්‍ය. එතකොට රතන සූත්‍රයේ ආනුභාවයේ ඒ අමනුෂ්‍ය ඒ පැලාතම දාලා දුවන්න පටන් ගත්තා. එතකොට ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අනුව කටයුතු කරනවා නම් මේ අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න තවත් අමනුෂ්‍යය ළඟට යනවා. දැන් මේ දේශනාවට විදියනේ තව කොයි හරි දේවාලයකට ගිහින් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කබලෙන් ලිපට වැටුණා වගේ. ඊට පස්සේ අතන ඉන්න අමනුෂ්‍යෝ ටිකට අහු වෙනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්මයේම පිළිහිටලා ධර්මයේම දියුණු කරමින් අමනුෂ්‍ය විපත් වලින් කරදර වලින් බේරෙන්න උත්සාහ කරන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා ගොඩාක් තියෙන මේ අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න පුළුවන්. ඒ බේරෙන්න තමන් තුළ යමක් ගොඩ නගන්න ඕනේ. ආධ්‍යාත්මය තුළ යමක් ගොඩ නගලයි බේරෙන්න තියෙන්නේ. එහෙම නැතුව පූජා වට්ටියක් දීලා පගාවක් දීලා රුපියල් 50ක් 100ක් තියලා දීලා ඊට පස්සේ මොකක් හරි පුළුටු ටිකක් තියලා කුකුලෙක් දීලා ලේ ටිකක් දීලා ඔහොම පුළුවන්ද? එහෙම බෑ. බේරෙන්න තියෙන්නේ තමන් තුළ ආධ්‍යාත්මය දියුණු කරගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී භාවනාව වඩන්න කියලා.
මෛත්‍රී ආනිසංස හැටියට මොනවද පෙන්වන්නේ? දේවතා රක්කන්තය. අන්න මෛත්‍රී වඩන කෙනාව දෙවිවරු රකින්නවා. දෙවිවරු කියන්නේ දේවාල වල ඉන්න දෙවිවරු නෙමෙයි. මේ සම්මාදිට්ඨික දෙවිවරු. මේ සතරවරක් දෙවිවරු, ශක්‍ර දෙවියන් ධර්මයේ හැසිරෙනකොට ආරක්ෂා කරන දෙවිවරු. ඊළඟට අමනුස්සානම් ප්‍රියෝ හෝති. අමනුස්සයෙක්ගෙන්වත් කරදරයක්, හිංසාවක්, පීඩාවක් වෙන්නේ අමනුස්සයන්ටත් එයා ප්‍රියශීලී කෙනෙක් බවට පත් වෙනවා. අමනුෂ්‍ය හිංසා කරන්නේ. ඊළඟට තව දේශනාවක් මට මතක් වුණා. කුල සූත්‍රය කියලා තියෙන. මම කියලාත් ඇතුළට. කුල සූත්‍රය කියලා තියෙන. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇඟ ඇතුළට රිංගන අමනුෂ්‍යයෝ ඉන්නවා සමහරවල්. ඒ අමනුෂ්‍ය වුණත් රිංගන්නේ මෛත්‍රියක් වැඩිච්ච නැති, සීලයක් නැති කෙනාගේ ඇඟට තමයි අමනුෂ්‍යෙක් රිංගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රිය දියුණු කරපු නැති කෙනාගේ ජීවිතේ කාන්තාව වැඩිපුර ඉන්න කෙයක් වගේ කියලා. ඒ කාලේ හොරු පයින්නේ එකපාරට ජනේලේ කඩලා හොරා පයින්නේ ඇතුළට. මොකද්ද කරන්නේ? ලීයක දවටලා මුට්ටියක් දානවා ඇතුළට. ඒ මොකටද? ගෙදර අයට උයාගෙන කන්නද? තෑග්ගක් දී. ඒ තමයි දැන් ගෙදර ඇහැරලා හිටියොත් එහෙම ගහනවා හැංගිලාවක් කොහොමද? ගහන්නේ මොකේද? මුට්ටියට වදින්නේ. ගෙදර අය නැගිටලාද කියලා බලන්න තමයි ඉස්සෙල්ලා මුට්ටියක් දාන්න හිතන්නේ. මේ ඔළුව දැම්ම කියලානේ කරුවලේ. ඒක ගහන එක ඔළුවට නෙමෙයි වදින්නේ මුට්ටියට. ඉතින් ඒ මුට්ටිය දාලා හොරකම් කරන හොරු ඉන්නවා. ලීයේ දවටලා. එවැනි හොරු කාන්තාව වැඩිපුර ඉන්න ගෙවල් වලට කිසි බයක් සැකක් නැතුව ඇතුල් වෙනවලු. බුදුරජාණන් වහන්සේ වදාලා අමනුෂ්‍යත් ඒ වගේ තමයි. මෛත්‍රියක් දිනු කරපු නැති, සීලාදී ගුණධර්ම වඩපු නැති අයගේ ශරීර වලට අමනුෂ්‍ය ඊටාම ඉක්මනින් ඇතුල් වෙනවා. ඒ අමනුෂ්‍යයන්ට කිසි කරදරයක් නැතුව ඇතුල් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා පිරිමි වැඩිපුර ඉන්න ගෙදරකට කවදාවත් හොරු මුට්ටිය දාන්නේ නැහැ. නිතරම බයක් තියෙනවා. දැන් මේක බැරි වෙලාවත් දැන් බලමු පිරිමි 7-8 දෙනෙක් ගියක් ඇතුලේ ඉන්න. ඔය කෙට හොරෙක් පයින්න බය නැතුව පනිනවද? නෑ, බයයි. මේ කොහෙන් හරි කවුරු හරි නැගිටිනොත් මේක ඇතුලේම අපිව ගහලා මරයි. මොනවා හරි මේ වගේ ලොකු බයක් තියෙනවා. ඒ නිසා එහෙම ලේසියකින් ඇතුල් වෙන්නේ නැහැ. ලොකු බයෙන් ඉන්නේ. අන්න ඒ වගේ කිව්වා මෛත්‍රිය දියුණු කරපු කෙනාට, සීලාදී ගුණධර්ම දියුණු කරපු කෙනාගේ ඇඟට අමනුෂ්‍ය ඇතුල් වෙන්නේ නැහැ. බයයි අමනුෂ්‍ය යා ළඟින් යන්නේ බයෙන් යන්නේ. අන්න ඒ නිසා තමන් තුල ආධ්‍යාත්මයේ දියුණු කරගෙන හරියට සීල් රකින්න, මෛත්‍රී භාවනාව හොඳට දියුණු කරගන්න. ඔය අමනුෂ්‍යන්ගේ කරදර බාධා තියෙනවා නම් හොඳට මෛත්‍රියම වඩන්න. මෛත්‍රී භාවනාව දියුණු කරගන්න. මේ වගේ භාවනා කරගෙන යනකොට තමන් තුල හොඳට ಗುಣධර්ම වැඩෙනකොට ඔය අමනුෂ්‍යයන්ට රිංගන්න, කරදර කරන්න. දැන් මේකේ තියෙන්නේ තමන් යනකොට තමන් එක්ක යන්න. තමන් හිටගෙන ඉන්නකොට තමන් එක්ක හිටගෙන ඉන්න. තමන් නිදාගෙන ඉන්නකොට තමන් ළඟ නිදාගෙන ඉන්න. මේ අමනුෂ්‍යයන්ට ඒව කරන්න බෑ ඊට පස්සේ. අමනුෂ්‍යය ආවත් හැරලා යනවා. ඉතින් මේ අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න අදත් තිබුණා, බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණා, අදත් තියෙනවා. අනාගතේ ඕක ඊට වඩා එන්න වැඩි. මොකද අනාගතේ වැඩි වෙන්නේ අධර්ම රාගයෙන් යුක්ත වෙන සමාජයක් අනාගතේ තියෙනවා. විෂම ලෝභයෙන් යුක්ත වෙනවා. මිත්‍යා දෘෂ්ටි එන්න වර්ධනය වෙනවා. මහා සාල සූත්‍ර බුදුරජාණන් වහන්සේ වදාළ අධර්ම රාගයේ වර්ධනය වෙනකොට, විෂම ලෝභයේ වර්ධනය වෙනකොට, මිත්‍යා දෘෂ්ටිය වර්ධනය වෙනකොට ඒවා වැඩෙන්න අමනුෂ්‍යෝ විශාල වශයෙන් ඇවිල්ලා මිනිස්සු අතර අරක් ගන්නවා. අමනුෂ්‍යෝදුරු වැඩි වෙනවා. විශාල වශයෙන් මිනිස්සු මරණයටපත් වෙනවා. මෙවැනි ඒවා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය අමනුෂ්‍ය පීඩා, අමනුෂ්‍ය වැහිච්ච ඒවා, සමහර භික්ෂුන් වහන්සේලාට කරදර කරපුවා මේ වගේ සිදුවීම් හරියට තියෙනවා. ඒ නිසා මේකෙන් අපි එකක් තේරුම් ගන්න ඕනේ. අපට ධර්මයේ තුල පිහිටලා ගැලවෙන්න පුළුවන් මේ අමනුෂ්‍ය වදුරු වලින්.
සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ සමාජය තුළ අපි යමක් කරනකොට දැන් ඔබ ගමු ඔබ හොඳ වැඩක් කරනවා. ඒ හොඳ වැඩක් කරනකොට බණ භාවනා කරනකොට ඉස්සල්ලාම ඔය නිකන් සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන හිටපු කෙනෙක් ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නකොට සමහර විට එයාට කරදර බාධා වැඩි වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? මෙන්න භාවනා කරන්න කියලා පටන් ගන්නවා බණ අහනවා මෙන්න gedara ප්‍රශ්න. නෝන ඇවිස්සීලා වෙනදට වඩා නෝන බනිනවා දැන්. ඒක උන්න ලෙඩ වෙලා ළමෙක් ලෙඩ වෙනවා. ඒක භාවනා කරන් ඉඳගත් වෙලේ ඉඳන් ඔළුවේ කැක්කුම කාලාන්තේ ගෙදර මේ අහල පහල යන ප්‍රශ්න රටේ නැති ප්‍රශ්න මෙහෙම ඒවා නැද්ද? එහෙම තියෙන. එහෙම වෙන්නේ දැන් අපි ගත්තොත් ඒක සාමාන්‍ය මේ ලෝකේ තියෙන ස්වභාවය බොහෝ දෙනෙක් ඇසුරු කරගෙන මේ අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ඒ අය බණ භාවනා කරලා ධර්මයේ දියුණු කරගෙන ಗುಣධර්ම වඩනකොට අර අමනුෂ්‍යයන්ට ඒ අය ඇසුරු කරගෙන ඉන්න බෑ. උන් මොකද කරන්නේ? උන් කරදර කරලා මේක වළක්වන්න හදනවා. ඇයි උන්ට ඉන්න බෑ. ඒවට මනසින් වැටෙන්නේ නැතුව කාගෙන භාවනා කරගෙන සිල් රැකගෙන ಗುಣධර්ම වඩාගෙන ටික දවසක් යද්දී උන් අතහැරලා දාලා යනවා. ඒ උන්ට ඉන්න බෑනේ. කරදර කරලා මේක නවත්තන්න හැදුවා හරියන්නේ නැහැ. උන් ඊට පස්සේ අතහැරලා වෙන කවුරු හරි හොයාගෙන යනවා. ඊට පස්සේ ಗುಣධර්ම දියුණු කරගෙන යද්දී හොඳට ಗುಣධර්ම වැඩෙද්දී ඒ අයට හිතපු නැති විදිහට සමහර විට උදව් පදව් ලැබෙනවා. එහෙම වෙනවා. සමහර විට යමක් හිතුවනම් සමහර විට ඒක ඉෂ්ට වෙනවා. ඒ වගේ උදව් කරන අය ලං වෙනවා. ඒ කවුද? ඒ ඉෂ්ට දේවතාවරු. ඒ අයට උදව් කරන්න පටන් ගන්නවා. අර අමනුෂ්‍යෝ ලං වෙලා ඉන්නකම් කවදාවත් දෙවිවරු ඒ අය දිහා බලන්නේවත් ලං වෙන්නේවත් නෑ. ඒ අය ಗುಣධර්ම දියුණු කරනකොට අමනුෂ්‍ය ඒ අයගෙන් ඈත් වෙනකොට තමයි ඒ අයට දෙවිවරු උදව් කරන්න පටන් ගන්නේ. දැන් බලන්න දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා කවුද දුටුගැමුණු රජතුමාට රුවන්වැලිසෑය හදන්න උදව් කරේ ගොඩක්? දෙවිවරු. දුටුගැමුණු රජතුමාගේ භාණ්ඩාගාරයට අරක් ගත්ත දිව්‍යාංගනාවක් හිටියේ. ඒ දිව්‍යාංගනාව නිතර විමානයක් හදාගෙන හිටියේ දුටුගැමුණු රජතුමාට අර පවන් සලන, චාමර සලන ලොකු වටහත්තක් වගේ එකක් තිබුණා. ඒ දුටුගැමුණු රජතුමාගේ සිංහාසනය ළඟ. එතන තමයි මේ ස්වර්ණමාලි කියන ඒ දිව්‍යාංගනාව විමානයක් හදාගෙන හිටියේ. දුටුගැමුණු රජතුමා කල්පනා කරනවා අනේ මේ තරම් විශාල චෛත්‍යයක් මං හදන්නේ කොහොමද? මේකට කොහොමද gadol හොයන්නේ කියලා කල්පනා කරා. අන්නේ හිතන සිතුවිල්ල ඒ සැනින් අර දිව්‍යාංගනාව පටස් ගාලා ගිහින් සක්‍ර දෙවියන්ට කියනවා දුටුගැමුණු රජතුමා චෛත්‍ය හදන්න gadol හොයන්නේ කොහොමද කියලා පසුතැවිල්ලෙන් ඉන්නේ කියලා. සක්‍ර දෙවියෝ ඒ වෙලාවෙම විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට ඒක බාර දුන්නා. මෙන්න සතියකින් විතර පස්සේ වැද්දෙක් එනවා මාලිගාවට. රජතුමනි ආන් අර අසවල් පැත්තේ වනාන්තරේ එකක් පිරෙන්න gadol කීවා. මහා gadol ගොඩක් තියෙනවා කිව්වා හිතා ගන්න බෑ කිව්වා කවුරු ගෙනත් දාලාද කවුරු හදලාද කියලා කැලෙන් එකයි කිව්වා gadol. රජතුමා ගිහින් බැලුවා රජතුමාට හරීම සතුටුයි. මේ gadol ටික රුවන්වැලිසෑයට මං යොදවනවා කියලා ඔන්න රජතුමා තීරණය කළා. ඉතින් සතුටින් හිටියා. ආයි දවසක් රජතුමා සිංහාසනේ වාඩි වෙලා කල්පනා කරනවා දැන් රුවන්වැලිසෑය හදන තැනට ගොඩාක් ඈත මේ gadol මවලා තියෙනවා. මේ යුද්ධයක් කරලා මේ මිනිස්සු හරීම වෙහෙසටපත් වෙලා ඉන්නේ. කොහොමද මම මේ මිනිස්සු ලව්ව මේ gadol ටික අද්දවන්නේ කියලා ඔන්න දැන් දුටුගැමුණු රජතුමා කල්පනා කරා. ඒ සැනින් අර දිව්‍යාංගනාව මේක ගිහින් කිව්වා මෙන්න පහවදා බලනකොට gadol ටික රුවන්වැලිසෑය ළඟ. ඇදපු කෙනෙක් නැත. අන්න බලන්න. ඊට පස්සේ කල්පනා කරනවා මේ චෛත්‍යයේ ධාතු ගර්භයේ
ආලෝකමත් කරන්න මැණික් ගල් මට ලැබෙනවා නම් මෙන්න බලපුවහම මිරිස් ගල් වගේ විශාල මැණික් ගල් 4ක් මතුවුණා. මුතු ලැබෙනවා නම් හොඳයි කියලා ඉත බලපුවහම මෙන්න ටික දවස් සතියකට විතර පස්සේ මේ මුහුදු යන මිනිස්සු වගේක් ඇවිත් කියනවා රජතුමනි හිතා ගන්න බෑ කිව්වා වෙරළේ එකක් පලාත මුතු පබළු ගොඩ ගහලා කිව්වා. ආයි කට්ටියක් ඇවිල්ලා කිව්වා අන්න වෙලක පිරෙන්න රත්තරන් කිව්වා. රිදී මතු වෙලා කිව්වා. රිදී ගමින් කණ්ඩායමක් ඇවිල්ලා කිව්වා රජතුමනි රිදී මතු වෙලා කිව්වා වෙලේ අඟල් ගානක් රිදී කිව්වා. අන්න බලන්න. එතකොට ඒ විදිහට උදව් උපකාර කරන්න දෙවිවරු අපට ලඟ වෙනවා නම් ලං වෙන්නේ අපි ಗುಣධර්ම දියුණු කරොත් විතරයි. එහෙම නැතුව කිසිම ක්‍රමයකින් දෙවි කෙනෙක්ගේ පිහිටක් ආරක්ෂාවක් රැකවරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සැබෑ ලෙසම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබන්න නම් දැන් බලන්න අර සක්‍ර දෙවියෝ. සක්‍ර සංයුත්තේ තියෙනවා සක්‍ර නමස්ස කියලා දේශනාවක්. සක්‍ර දෙවියෝ දවසක් වෛජයන්ති කියන දිව්‍ය ප්‍රාසාදයෙන් පහළට බැහැලා මනුස්ස ලෝකෙට වන්දනා කරනවා. මාතලී කියන රතාචාර්යවරයා අහනවා ඔබ වහන්සේ දෙදෙව්ලොවට අධිපති. මේ තරම් බල සම්පන්න ඔබ වහන්සේට සතරවරන් දෙවියොත් වඳිනවා. එහෙව් ගුණ සම්පන්න තේජස් තියෙන සක් දෙවිඳුනි කාටද අහන ඔබ වහන්සේ වැන්දේ? ඒ වෙලේ කියනවා මාතලී මේ මනුස්ස ලෝකේ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන ස්වාමීන් වහන්සේලා. ඒ අයටයි කියනවා මම මේ මගේ පළවෙනි নমස්කාරය. ඊළඟට කියනවා ගාථාවකින් යේ ගහට්ටා පුඤ්ඤ කරා. පින් දහම් කරන ගහට්ටා කියන්නේ ගිහි ජීවිතේ ගත කරන. සීලවන්තෝ උපාසකා. සිල්වත් උපාසකයෝ ඉන්නවා. ධම්මේන දහාරම් පෝසෙන්ති. ඒ අය ධාර්මිකවයි ජීවත් වෙන්නේ ධාර්මිකව අමුදරුව පෝෂණය කරනවා. තන් නමස්සාමි මාතලි. මාතලි දෙවනි වතාවට මං වැන්දේ ඒ අයට කියනවා. එහෙනම් සක්‍ර දෙවියෝ පවා දෙවිවරු පවා වඳිනවා මනුස්ස ලෝකේ ඉන්න සිල් රකින පින් දහම් කරන තිසරණේ පිහිටපු ධාර්මිකව ජීවත් වෙන ගිහි ශ්‍රාවකයන්. ඒ නිසා දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්න පුළුවන්. උදව් උපකාර ලබන්න පුළුවන්. මේ අමනුෂ්‍යයන්ගෙන් යම්කිසි පීඩාවක් කරදරයක් ඕදුරක් තියෙනවා නම් ඒව ඔක්කොම නැති කරගන්න පුළුවන් ධර්මයේ හැසිරීම තුළ. ඒ නිසා තමන්ගේ ජීවිතේට මේ ලැබිච්ච මොහොතේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ දැන් බලන්න ඔය අමනුෂ්‍යය හැටියට ඉන්නේ කවුද ඔය? කරදර කරන්නේ ඔය වද දෙන්නේ ඔක්කොම කවුද ඔය? අමුතු කොටසක්ද? ඔයත් මේ අපි වගේම මේවැය හිටපු අය. තමයි මේ මනුස්ස ලෝකවල හිටපු අය. එක්ක ධර්මයට බැන ගියපු අය. ධර්මයට නිඳා කරපු අය. පෞකාර ජී සමාජයට භාවනා කරන්න කිව්වම බනිනවා අපිට තව කල් තියෙනවා. උඹලා උඩින් යන්නද හදන්නේ අර මේ කියලා ඔය බැනපු අය තමයි ඔය යක්කු වෙලත් භාවනා කරන අයට කරදර කරන්නේ. එතකොට මනුස්ස ලෝකෙම ඉඳලා ඒ ගිය අය තමයි. ඒ නිසා දැන් මනුස්ස ලෝකේ ඔබ භාවනා කරන්න හදනකොට gedara අයකින් කරදර නැද්ද? තියෙනවා. ඒ වගේම තමයි අමනුෂ්‍යයෙක් කරදර කරනවා. ඒ නිසා ධර්මී පිහිටලා ධර්මී තුලින්ද දැන් බලන්න මේ දේශනාව මහා අනුභව සම්පන්න දේශනාවක්. කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් මේ බුදුරජාණන් වහන්සේගේ ආටානාටිය දේශනාවේ ආනුභාවයේ පිළිගත්තා. ඉතින් ඒ නිසා මේ ආඨානාටිය දේශනාවේ ඒ බුද්ධානුභාව බලයෙන් ඒ සතරවරම් දෙවිවරුන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මේ පින්වත් සියලු දෙනාට යම්කිසි අමනුෂ්‍යයෙක්ගේ කුම්භාණ්ඩයේගේ යක්ෂයෙක්ගේ නාගයෙක්ගේ ගාන්ධාරයෙක්ගේ බලපෑමක් කරදරයක් බාධාවක් හිංසාවක් තියෙනවා නම් ඒ සියල්ල දුරු වෙලා උතුම් වූ ධර්මාවබෝධය ලැබීමටම වාසනාව උදා වේවා.